සන්ධ්‍යාවක් වේවා. May the Triple Gem bless you. Good evening. You all are welcome to the online English class for Piriven students. එමනම් තෙරුවන් සරණ පතමින් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපේ ගෞරවනීය ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා සහ දරුවෝ අදත් පිරිවෙන් සිසුන්ගේ ඔන්ලයින් ඉංග්‍රීසි පන්තිය සඳහා ඉතාමත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. ප්‍රථමයෙන්ම මම කනගාටුව ප්‍රකාශ කරනවා. මම කලින් සඳහන් කරලා තියෙනවා අපිට ඒ වගේ ගැටලු මතුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම විදුලිය ඇන හිටීම් සහ සිග්නල් පිළිබඳ ප්‍රශ්න නිසා යම් අවස්ථාවලදී අපි නොහිතන විදිහට පන්තියට ගැටලු බාධක එල්ල වෙන්න පුළුවන්. ඉතින් පහුගිය සෙනසුරාදාත් ඒ වගේ දෙයක් වුණේ. මම පන්තියේ සියල්ල සූදානම් කරලා අන්තිමේදී මෙතන පටන් ගන්න ඔන්න මෙන්න තියෙදි තමයි විදුලිය විසන්ධි වුණේ. ඊට පස්සේ පහුවදා උදේ වෙනකන් අපිට විදුලිය තිබුණේ නැහැ. ඒ නිසා තමයි නොහිතපු විදිහට ගෲප් එකට මැසේජ් එකක් දාලා ක්ලාස් එක කැන්සල් කරන්න උනේ. හැබැයි මට මගේ හිත දුන්නේ නැහැ ඒක ඊගාව දවස වෙනකම් කල් දාන්න. ඒ නිසා මම ඒ වෙලාවේ උත්සාහයක් ගත්තා පහුවදා දවසට ක්ලාස් එක කරන්න ඉරිදා දවසේ. මං හිතනවා මගේ ඒ තීරණය වැරදි ඇති. මට සමා වෙන්න ඕන. මොකද පහුවදා මම පන්තියට සම්බන්ධ වුණාට අපේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට සහ දරුවන්ට සහභාගී වෙන්න බැරි වුණා. මට ඒ හදිසිය තිබුණාට මං හිතන්නේ අතරම ඔබ වහන්සේලාට දරුවන්ට මොනවා හරි ගැටලු තියෙන්නේ නැති, තව මොනවා හරි පාඩම් වැඩ තියෙන්නේ නැති. ඔබ වහන්සේලා සතිය දවස් ටික විවිධ වැඩවලට බෙදාගෙන ඇති. ඒ නිසා මම හිත හදාගත්ත කමක් නැහැ බදාදට කරනවා කියලා. ඒ නිසා මම සතුටු වෙනවා අද දවසේ මේ වෙනකොට වෙනද වගේම අපේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා සහ දරුවෝ සහභාගී වෙමින් සිටිනවා මේ වෙනකොට පන්තියට. සතුටුයි. ඒ නිසා නැවතත් මම මතක් කරනවා මොනවා හරි හේතුවකින් දැන් සමහර විට අද දවසේ මේ කතා කරමින් ඉන්නවා එකපාරට විසන්ධි වෙලා යන්න පුළුවන් අපිව. ඉතින් ඒ මොන තත්වයේ ආවත් කිසිම ගැටලුවක් නැතුව ඊළඟ දවසේ පන්තියට සහභාගී වෙන්න. මින් පස්සේ මම දවස් වෙනස් කරන්න යන්නේ නැහැ. යම් විදියකින් බදාදා මොනවා හරි ගැටලුවක් වුණොත් අපි ඊළඟට අපිට පුරුදු දවස් සෙනසුරාදා ගන්නවා මිසක් ඒ අතරේ දවස් දාගන්න යන්නේ නැහැ. ඔබ වහන්සේලාටත් දරුවන්ටත් ප්‍රායෝගික ගැටලු ඇති වෙන්න පුළුවන් නිසා. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. එදා ඇත්තටම ඊ타මත්ම අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සහභාගී වෙච්ච නිසා ඉරිදා දවසේ මම පන්තිය කළේ නැහැ. අපි බදාදම කරමු කියලා නැවතුවා. ඒ නිසා අපිට ගිය සතියේ බදාදා අවසන් කරපු තැනින් තමයි අද පටන් ගන්න තියෙන්නේ. ඊළඟට තව කාරණයක් තියෙනවා. අපි මම මේක මෙච්චර දවසක් කියලා නැහැ. මේ පන්තියටත් මේ දවස්වල සෑහෙන්න විරුද්ධ බලපෑම් තියෙනව නැතුව නෙවෙයි. මගේ ෆෝන් එකට අනන්තවත් මැසේජ් එනවා ඇයි මේ දවස්වල ඔන්ලයින් ක්ලාස් එකක් කරන්නේ ඔක්කොම ඔන්ලයින් නවත්තලා තියෙන්නේ නේද එහෙම දෝෂාරෝපණත් එක්ක. ඊළඟට අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාත් මට කිහිප දෙනෙක් කිව්වා ඒ අයටත් බලපෑම් කියලා පන්ති භාගී වෙන්න එපා කියලා. ඒ නිසා මම හිතාගත්ත ඊට පස්සේ මම මේ ක්ලාස් එකේ ලින්ක් එක උනත් පිටට යවන්නේ නැහැ. මේ පන්තියට අදාළ WhatsApp group එකට විතරයි දාන්නේ. මොකද පිටට ගියාට පස්සේ අනවශ්‍ය බලපෑම් මේකට එල්ල වෙනවා. එදිරිවාදිකම් එල්ල වෙනවා. පන්ති කරන්නේ නැහැ කියලා බොරු මැසේජ් එනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙන නිසා අපි මින් ඉදිරියට ශිෂ්‍යෝ සම්බන්ධ වුණත් නැතත් අපේ කණ්ඩායමේ ඉන්න මේ ශිෂ්‍ය පිරිස ඉන්න නිසා බොහන්සේලාගේ අපේ දරුවන්ගේ මේ අපි පාවිච්චි කරන WhatsApp group එකට විතරයි මම ඊට පස්සේ ඕනම මැසේජ් එකක් ලින්ක් එකක් දාන්නේ. ඒ වගේම තමයි ඔබ වහන්සේලා දන්නවා අපේ දරුවෝ දන්නවා අපේ සුපුරුදු WhatsApp අංක මොනවද කියලා. ඒ හැරෙන්න වෙනත් අංක වලින් එන පණිවිඩ. මොකද අපේ group එක ඇතුළේ 100 ගාණක් ඉන්නවා. ඔය තුලත් ඉන්නවා විවිධ අය. ඒ අය වැරදි sannivedana දෙන්න පුළුවන්. ඒ නිසා මම දෙන පණිවිඩයක් හැර වෙනත් පණිවිඩ ගැන අවධානය යොමු කරන්න එපා. පන්තිය පිළිබඳ පණිවිඩ දෙන්නේ මමයි. එය පිළිගන්න කියලා මම ඊ타මත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි මොනම හේතුවක් බාධකයක් ආවත් මෙතන ඉන්න අපේ කණ්ඩායමේ ඉන්න ඇත්තටම පිරිවෙන් අවසානයේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන්න ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සහ දරුවෝ ඒ අය විභාගයට සූදානම් කරන්න ඕන.
ඒ වගේම අනිත් පන්තිවල ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සහ දරුවෝ ඉංග්‍රීසි භාෂාවේ මූලික අධ්‍යාපනය ලැබමින් ඉස්සරහට ගිහිල්ලා ඉදිරියේදී භාෂා ප්‍රවීණයින් බවට පත් වෙන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ නිසා මේ මාර්ගය අපි අහුරන්නේ නැහැ මොන හේතුවකින්වත්. මෙතනට කී දෙනෙක් සහභාගී වුණත් අපි මේ පන්තියේ මේ තියරි පාඩම් ටික දෙසැම්බර් මාසයේ දක්වා කරගෙන ගිහිල්ලා ඊට පස්සේ තමයි අපි පහළ පන්තිවල ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා නිදහස් කරලා ඉරිවෙන් අවසානයේ සහ සාමාන්‍ය පෙළ විභාගයට යන අපේ දරුවෝ සහ හාමුදුරුවරුන් ඒ සඳහා සූදානම් කරන්නේ. හොඳයි එහෙමනම් මම මේ මතක් කිරීමත් කරමින් අද පන්තිය පටන් ගන්නම්. I think you can remember where we have stopped. අපි නවත්තපු තැන ඔබ වහන්සේලාටත් දරුවන්ටත් මතක ඇති. මම නැවතත් මතක් කරන්නම් ඒ ආරම්භයේ ඒ ටොපික් එක දීලා එතකොට අපිට මතක් වෙයි. මොකද මං හිතන්නේ අපි එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනා පන්තියේ සටහන් හරියටම පවත්වා ගන්නවා ඇති. මම එවලා තියෙන ඒවා අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න. අපි මේ වෙනකොට මං හිතන්නේ පන්තියේ සියලු සටහන් ඒකරාශි කරලා තියෙනවා. ඔබට අවශ්‍ය වුණොත් අලුතෙන් සම්බන්ධ වෙච්ච ශිෂ්‍යයින්ට දෙන්න අපිට ඒ හැකියාව තියෙනවා. ඒ නිසා ඔය පහුවෙලා සම්බන්ධ වෙන අය ගොඩක් ලියන්න බැරි නම් print outs හරි අරගෙන පාඩමට ඉක්මනටම සූදානම් වෙලා සම්බන්ධ වෙන්න. නමුත් අපි දිගටම අකණ්ඩව ඉන්න කට්ටිය මම කැමති print outs ගන්නවට වඩා ඔය පාවිච්චි කරන CR පොතේ බොහොම ලස්සනට පිළිවෙලට සටහන් ටික පවත්වා ගන්නවා නම් හොඳයි. එහෙමනම් with those instructions I am going to start my lesson today. Please give me a few seconds to share my screen. This is the topic that we were discussing last week. මේක තමයි අපි එදා දවසේ කතා කරමින් හිටපු මාතෘකාව. ඔබට පේනවා ඇති. දැන් මේ මාතෘකාව ඉන්ෆිනිටිව් එකත් එක්ක to කියන නිපාතය යෙදিলা පාවිච්චි කරන විදිහ. Therefore you will be able to understand easily. පාස්වෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. අපි මේ පාඩම කොටසක් මේ වෙනකොට කරලා තියෙනවා. එදා නවත්තපු තැන ඉඳන් තමයි අපිට යන්න තියෙන්නේ. මම පුංචි මතක් කිරීමක් කරනවා නම් ඉන්ෆිනිටිව් කියන ආකාරය බේස් ෆෝම් එක එහෙම නැත්නම් verb stem එක can be used with preposition to and without to. කියන්නේ to කියන එක නැතුවත් පාවිච්චි කරන්න පුළුවන්, ඇතුවත් පාවිච්චි කරන්න පුළුවන්. to කියන ඉන්ෆිනිටිව් එක නැතුව පාවිච්චි කරන අවස්ථා අපි මීට කලින් කතා කරලා තියෙන නිසා මම ඒක එතෙන්ට ආපහු යන්නේ නැහැ. අපි කෙලින්ම මේ පාඩමේ ඉතුරු කොටසට යනවා. Right. These are the situations that we use infinitive with preposition to. to කියන preposition එකත් එක්ක infinitive use කරන අවස්ථා ටික. මෙන්න මේ ටික මම එදා මතක් කළා. කරන්න වෙනවා කියනකොට එහෙම නැත්නම් කරන්න තියෙනවා කියනකොට පාවිච්චි වෙන විදිහ you can see on the screen. එතකොට කරන්න වුණා කියනකොට had to කියන එකත් එක්ක infinitive පාවිච්චි කරන විදිහ. කරන්න වේවි, කරන්නයි ඉන්නේ, කරන්නයි හිටියේ, කරන්නයි යන්නේ, කරන්නයි හදන්නේ, කරන්න හැකි වේවි, කරන්න හැකි වෙලා තියෙනවා, කරන්න පුරුදු වෙලා හිටියා. මේ විදිහට මෙන්න මේ වාක්‍ය ආකාර නිතර දෙවේලේ අපි පාවිච්චි කරන වාක්‍ය ආකාර අපි කොහොමද ඉංග්‍රීසි වලට හරවගන්නේ? මෙන්න මේ පාඩම් ටික මේවෙන් බොහොමයක් පාඩම් ඔබේ සිලබස් එකේ තියෙනවා පිරිවෙනේ, ඒ වගේම පාසලේ පෙළපොත් වලත්. හැබැයි තනින් තන විසිරීලා තියෙන නිසා සමහර විට ඒ පාඩම් කරාද නැද්ද කියලාවත් ඔබට මතක නැතුව ඇති. But here we can
study all of those topics together. මේ ඔක්කොම අපිට එකට study කරන්න පුළුවන් මෙතන. ඒ නිසා මතක තියාගන්න ලේසි එකවර පාවිච්චි කරන්න පුළුවන් නිසා. Right, let's go to the next slide. Right, this is the place that we have to start today. මෙන්න මෙතනින් තමයි අපිට අද පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ පහුගිය දවසේ අපි මම ඕනනම් පෙන්නන්නම්. පහුගිය දවසේ අපි මම මෙන්න මේ කියන කොටස් ටික අපි කරා. ඒ කියන්නේ කරන්න වෙනවා කියන ආකාරයේ කතා කළා. කරන්න උනා කියන ආකාරයේ කතා කළා. කරන්න වේවි කියන ආකාරයේ කතා කළා. කරන්නයි ඉන්නේ කියන ආකාරයේ කතා කළා. එතකොට මෙන්න මෙතන තමයි අපිට පටන් ගන්න තිබුණේ අද අපි එතෙන්ටයි මේ යන්න හදන්නේ. මේ කලින් ආකාර අපි එක් sentence pattern එකට එක් වාක්‍ය රටාවට එක් උදාහරණයක් බැගින් අරගෙන සහ එක ඇක්ටිවිටි එක ගානෙත් අරගෙන සාකච්ඡා කරමින් තමයි ගියේ. ඒ අනුව අපි අද යනවා මෙන්න මෙතෙන්ට කරන්නයි හිටියේ කියන තැනට. Right, I think now you can understand the point that we have to start today. අද පටන් ගන්න ඕනි තැන ඒ විදිහට මතක් කරගන්න පුළුවන්. Right, please give me a few seconds to move to the next slide. Right, then you can see, please give me a few seconds. මට තත්පර කිහිපයක් දෙන්න පොඩ්ඩක්. Right, extremely sorry. Please tell me, can you hear me? මාව ඇහෙනවද? සර් පැහැදිලිව ඇහෙනවා. හොඳයි, බොහොම ස්තුතියි. ත්‍රිවන් සරණයි. අපි පාඩමට යමු. මෙන්න මෙතන තමයි අපි පටන් ගන්න ඕනි තැන. කරන්නයි හිටියේ. මම ඒ වැඩේ කරන්නයි හිටියේ. මම අද ටවුන් යන්නයි හිටියේ. මං ඔයාගේ පොත ගේන්නයි හිටියේ. ඒතර මෙන්න මේකෙන් අදහස් කරන්නේ අපි යම් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉඳලා කරන්න බැරි වෙච්ච බව. අපි යම් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉඳලා කරන්න බැරි වෙච්ච බව සඳහන් කරන විදිහ. එතකොට කරන්නයි හිටියේ. දැන් බලන්න, I have given you some examples also. There are some examples. අපි කොහොමද මේක පාවිච්චි කරන්නේ? ඒක වචන නම් verse to කියන එකත් එක්ක infinitive, බහු වචන නම් were to කියන එකත් එක්ක infinitive. So here we use verse to with I කියන එකත් එක්ක අපි පාවිච්චි කරන්නේ මෙතනදී verse කියන එක. ඔබට මතක ඇති be verbs පාවිච්චි කරනකොට I කියන එකත් එක්ක අතීත කාලයෙන් verse තමයි පාවිච්චි කරේ. right, මේ බලන්න. මම ඒ පොත කියවන්නයි හිටියේ. I was to read that book. මම ටවුන් එකට යන්නයි හිටියේ කියනවනම් I was to go to the town. like that. මෙන්න මෙතෙන්ට එන්නේ infinitive ආකාරය. verse to were to දෙක මාරු වෙනවා ඒක වචන බහු වචන ස්වභාවය අනුව. ඊළඟට infinitive form එක යෙදෙනවා. the next one, සමිත හාමුදුරුවෝ ඒ පොත කියවන්නයි හිටියේ. මෙතන මේ පොඩි typing mistake එකක් තියෙන, ඒක ගණන් ගන්න එපා. හිටියේ එතකොට සමිත හාමුදුරුවෝ ඒ පොත කියවන්නයි හිටියේ. Venerable Samita
words to read that book. එහෙමනම් I කියන එක එකයි. අපි මොකද්ද තේරුම් ගන්න ඕන? I කියන එක එකයි. අනෙකුත් ඒක වචනත් එකයි අපි words to කියන එක පාවිච්චි කරනවා. Then when the subject is plural, subject එක බහුවචන වෙනකොට මෙන්න we කියනකොට බහුවචනයක්. We were to read those books. අපි ඒ පොත් කියවන්නයි හිටියේ. දැන් මෙතනදී තව දේවල් මතක් වෙන්න ඕන. ඒ පොත that book. මෙතනත් ඒ පොත that book. මෙතන ඒ පොත් මෙන්න those books. අපි මේව කතා කරලා තියෙන්නේ කලින්. ඒ නිසා අපි ඒව වරද්දන්නේ නැතුව පාවිච්චි කරන්න ඕන. Right. This is the explanation that I should give about this sentence pattern. මේ ගැන මම පැහැදිලි කරන්න ඕන කාරණය එච්චරයි. මට කියන්න මේකට අදාළ සටහන මම එව්ව නේද ලියාගෙනද තියෙන්නේ? පොඩ්ඩක් මතක් කරන්න අපේ ස්වාමීන් වහන්සේලා. Sir, photocopy. Did I send you this? Did I send you this note? note එකත් ලියාගෙනත් තියෙනවා මේ photocopy ගහන්න ලියාගෙන. හරි. බොහොම ස්තුතියි. Right. Let's go to the next. Right. This is the activity that you have to do now. එහෙමනම් දැන් මෙන්න මේ activity එක කරන්න ඕන. දැන් මේ activity එක කරන්න ඕන. එතකොට මෙතන ඒ ලේඛකයා කියන phrase එක අපි හදාගන්නේ කොහොමද? ඊළඟට පොත කියනකොට කොහොමද ගන්නෙ? දැන් මෙතන නිකම්ම book කියලා එහෙම ගන්නෙ නෑ. අපි දැන් හොඳට දන්නවා articles පාවිච්චි කරන්න. ඊළඟට පරිවර්තනය කරන්නයි හිටියේ කියන එක තමයි ආඛ්‍යාතය. එහෙමනම් දැන් හොඳට අපි කලිනුත් උදාහරණ අරන් තියෙන නිසා දන්නවා අපි කොහොමද ඒ ලේඛකයා කියන එක ගන්නෙ. ලේඛකයා එක්කෙනෙක්. එතකොට ඒ කියලා කියනකොට අපි ගන්න වචනේ මොකද්ද? So that එකද? Yes, that. Very good. That කියන එකකින් අපි ගන්නෙ. එතකොට මෙතන බහුවචනයක් වුණා නම් those කියලා ගන්නවා that කියන එකේ බහුවචන. right. ලේඛකයා කියනකොට writer. දැන් ඒ වචනේ හැදෙන විදියත් බලන්න. right. right කිව්වොත් එහෙම ලියනවා WRITE right කිව්වොත් ලියනවා ඒකටම R අකුරක් අගට ආපු ගමන් writer ලියන්න අන්න එහෙම තමයි මේ ලේඛකයා කියන වචනේ සකස් වෙන්නේ. දැන් heat heater cook cooker like that අන්න ඒ විදිහට මේ ඉංග්‍රීසි භාෂාවේ මේ අගට ER යෙදිලා දැන් මෙතන නම් E අකුරක් තියෙන නිසා R යෙදිලා මේක suffix එකක් ප්‍රත්‍ය ඒ ක්‍රියාව කරන කෙනා කියන වචනේ එනවා. අන්න එතකොට දැන් මෙතන ලිවීම කරන කෙනා ලේඛකයා. ඒකයි අපි writer කියන නේ අරගෙන තියෙන්නේ. right. that writer කොට ඒ ලේඛකයා. පොත කොහොමද එන්න ඕන? පොත book නිකම්ම book කිව්වට හරියන්නේ නැහැ. වචනේ the book තමයි අපි උත්තර දෙන්න ඕන. නිතරම phrase ඕන තැනකදී අනිවාර්යයෙන්ම phrase එකම කියන්නේ. ඒතකොට the book. ඒතර මේක සිංහල භාෂාවෙන් තනි වචනකට ඉංග්‍රීසි වලදී phrase එකක් බවට පත් වෙනවා. මොකද වචන ටිකක් කියදෙනවා. book කියලා විතරක් කිව්වොත් එහෙම ඒක වැරදි. මොකද එතකොට පොතක්ද කියන එක හරියට කියවෙන්නේ නැති නිසා. දැන් මෙතන තිබුණේ පොතක් කියලා නම් කොහොමද කියන්න ඕන? මෙතන තිබුණේ පොතක් කියලා නම් book. එහෙමුණා නම් book වෙනවා. right. පරිවර්තනය කරනවට අපි කියන වචනේ මම කලිනුත් දීලා තියෙන්නේ මේ සතියකට පස්සේ කතා කරන නිසා ඔබ වහන්සේලාට අපේ දරුවන්ටත් ලේසි වෙන්න මම ආපහු මෙතෙන්ට වචනේ ගන්න. මොකද්ද? translate. right. ඔන්න දැන් infinitive එකක් තියෙනවා. එතකොට මේ ඒක වචන බහුවචන ස්වභාවයත් සලකන්න වෙනවා subject එකේ. ඔය සියලු දේවල් සලකලා එහෙමනම් ඊටාම කෙටි කාලයක් තුල ඉස්සෙල්ලම අද දිනේ දාගෙන මෙතන activity කියලා ලියාගෙන translate into English
ඊට පස්සේ අංක අර අපි ආපු පිළිවෙලටම නම් ඊළඟ අංකේ දාගන්න පුළුවන්. එහෙම නැත්නම් අද අංකයක් දාගත්තත් කමක් නැහැ. ඊට පස්සේ මේ සෙන්ටෙන්ස් එක සිංහලෙන් ලියාගෙන ඊට පස්සේ වැරදුනොත් හදන්න බලාගෙන කටුවට තව පොඩි පොතක් ඇතිනේ. ඒකේ කටුවට සෙන්ටෙන්ස් එක නිවැරදිව ලියන්න බලන්න. ඊට පස්සේ අපි කතා කරමු. හොඳයි එහෙනම් now you can start making this sentence. දැන් මේ වාක්‍ය හදන එක පටන් ගන්න පුළුවන්. I will give you 1 minute. විනාඩියක් දෙන්නම් එහෙමනම් නිවැරදිව වාක්‍ය ලියන්න බලන්න. right, start writing. Sir, ඔව් අහන්න. sir, ඔව් sir, එදා මගේ අර පාස්වර්ඩ් එක ගත්ත නේද sir? මට ඇහුන්නේ sir අර මේ මගේ group නැහැ. sir මට WhatsApp අංකේ නේද? ඔව් sir. ඔය මේ ගියේ ඉරිදා සම්බන්ධ වෙච්ච පුතාද? ඔව්. පුතාගේ WhatsApp අංකයට එතකොට මේ ඊට පස්සේ එකතු කරලා group එකට දැම්මනේ note එක. sir ඇවිල්ලා නැහැ. හරි මම බලන්න. අපි එදා දැම්මා. මොකද දැන් ගැටලු හරි මම බලන්න පොඩක් කොහොම පන්තියට සම්බන්ධ වෙලා ඉන්න බලන්න. හරි කරන්න බලන්න වාක්‍යය. හරි සර්. අපි ඒ සියලුම දෙනාව group එකට add කරලා ඊට පස්සේ group එකට අලුතෙන් note එක දැම්මා. sir උඩ ඇවිල්ලා නැහැ sir. එනම් ෆෝන් එකකින්ද මේ join වෙන්නේ පාඩමට? ඔව් sir. මොනවා හරි ඒකේ ගැටලුවක් තියෙනවද දන්නේ නැහැ. මේ පොඩ්ඩක් බලන්න වෙයි. ඔව් ඇවිල්ලා තිබුණා සර්. ඒක තමයි. මේ add වෙලා තියෙනව නේද පුතා? group එකට add වෙලා තියෙනව නේද? ඔව් sir. දැන් ඔයා දැන් group එකේ ඉන්නවද? ඔව් sir. ඔව් එහෙමනම් මට හිතෙන්නේ PDF ගන්න බැරි මොනවා හරි එහෙම ගැටලුවක් ඇත්තේ ෆෝන් එකේ. පොඩ්ඩක් ওই ටෙක්නික්ස් දන්න කෙනෙකුට දුන්නොත් හදා ගන්න පුළුවන්. සමහර ෆෝන් වල එහෙම ගැටලුවක් තියෙනවා. මම එච්චර තාක්ෂණය ගැන දන්නේ නැහැ. මම හිතන්නේ ඇප් එකක් හරි මොකක් හරි ගන්න ඕන මොකක් හරි එහෙම ක්‍රමයක් තියෙන්නේ ඔය මේ බැරි වෙන ෆෝන් වල. පොඩ්ඩක් දන්න කෙනෙකුට දෙන්න. ඒතකොට දැන් තව ඒ වගේ ඔන්ලයින් පන්ති වලට පුතා සම්බන්ධ වෙනවද? ඔව්. ඒවයි නෝට්ස් ගන්නවද? ඔව් ඒක නම් එනවා sir. හරි එන අපි බලමු කතා කරමු ඉන්න පොඩ්ඩක්. ඔව් දෙක. දා අයියා Are you fit? සර් finish sir. Right, thank you. මේ බලන්න පොඩ්ඩක් එදා ගිය ඉරිදා ඔය මට කතා කරපු පුතා නම්බර් එකක් දුන්නා, හච් නම්බර් එකක් දුන්නේ කියලාත් මට මතකයි. ඒක group එකට add කරා. ඊට පස්සේ එදාම ඊට පහුවදාම එක්කෙනෙක් ඒක මොකක් හරි වැරදීමකින් වුණත් දන්නේ ආපහු group එකෙන් left වෙලා ඉන්නවලු. ඒ කියන්නේ අයින් වෙලාලු. බලන්න පොඩ්ඩක් පුතාද ඒක වෙලා තියෙන්නේ කියලා. මේ ඒ නිසා වෙන්නේ නැති එහෙමනම් note එක ඇවිත් නැති. අපි බලමු මේ ගැන පොඩ්ඩක්. හරි මෙතන තව නම්බර් එකක් එවලා තියෙනවා. මේ message save වෙනව නේද? chat එකේ. හරි මේ නම්බර් එකට අපි එනම් මේ නම්බර් එකත් add කරන්නම්. තවත් හච් නම්බර් එකක්. ඔව් 78 60 53 491 ඒ නම්බර් එක හරි අපි add කරගන්නම්. right. I think finish now. ඉවරයි කියලා එහෙනම් මං හිතනවා. Let's discuss. අපි බලමු. Can you read out your sentence? කියවන්න බලන්න හැමෝම. කියවන්න බලන්න. That writer was to translate the book.
තව අනිත් අයත් කියන්න බලන්න. Right. Translate the book. තාම මට මදි මොකද there are 21 participants ඉන්නවා. බයි දෙන්නෙක් විතර කතාන තමයි ඇහෙන්නේ. හැමෝම වැඩ කරන්න ඕන. That writer was to translate the book. Yes, that writer was to translate the book. Then see, this is the sentence. That writer was to translate the book. ඒ ලේඛකයා පොත පරිවර්තනය කරන්නයි හිටියේ. මම මතක් කරන්න ඕන අපි ඊටාම ඉක්මනට මේ පාඩම් ටික ඉවර කරලා දැන් මේ වෙනකොටත් මම ගෲප් එකට දාලා තිනවා වාක්‍ය රටා 35ක පිටුවක්. ওই වාක්‍ය රටා 35 ඊටාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඔබ වහන්සේලාට අපේ දරුවන්ට කිසිම තැනකින් ඕක හොයාගන්න වෙන්නේ නැහැ. අවුරුදු ගානක් තිස්සේ උගන්වපු ඒවයි එක්ස්පීරියන්ස් එක අරගෙන ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි ඔච්චර ඔය සාරාංශ කරලා ඔක දීලා තිනවා. ඊට වඩා ආ ඉංග්‍රීසි වල ඔය වාක්‍ය රටා සාරාංශකරණයක් කරන්නත් බෑ. ඒ නිසා ඕක ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙයි ඔතනින් එහාට sentences හදනකොට. දැන් අපි මේ පාඩම් ටික ඉවර කරලා ඊට පස්සේ මේවයි negative forms and question forms මේවා මේ වාක්‍ය කොහොමද අපි නැත යන අර්ථයට ගන්න. එතකොට කොහොමද මේ වාක්‍ය ඇසුරෙන් අපි ප්‍රශ්න හදන්නේ කියන එක කතා කරලා ඉවර වෙලා අපි කෙලින්ම යන්නේ පෙළ පොත් වලින් ගන්න පාඩම් සාකච්ඡා කරන්න. පෙළ පොත් වලින් විතරක් නෙමෙයි විවිධ පොත් කොට අතර වලින් සංගරා වලින් ඒ හැම එකක්ම අරගෙන අපි හොඳ ඉංග්‍රීසි දැනුම අන්න එතනදී තමයි අපි මේ වාක්‍ය එකකට එකක් සම්බන්ධ කරගන්න විදිය ඉගෙන ගන්න. සම්බන්ධ කරගන්න විදිය ඉගෙන ගන්නේ එතනදී. හරිද? ඒ නිසා මේ මම ඊටාත්ම ඕනෑකමින් ඉල්ලනවා දැන් ඔබ වහන්සේලාට අපේ දරුවන්ට හිතෙන්න පුළුවන් හැමදාම මේ වාක්‍ය හදාද දින්නේ කියලා. නෑ මේ වාක්‍ය එකකට එකක් සම්බන්ධ වෙනවා. මේ මූලික පාඩම් ටික ඉවර වෙච්ච ගමන් මං හිතනවා අපිට එතෙන්ට එන්න තව දවස් 4ක් 5ක් විතර පන්තිය කරනකොට පුළුවන් වෙයි. ඊට පස්සේ දැන් යම් කමක් තියෙනවා නම් ඒකත් නැතුව බොහොම සක්‍රියව ආසාවෙන් පන්තියේ ඉන්න පුළුවන් වෙයි. අපි ඒ වගේ පාඩම් ඒ වගේ විවිධ අපි reading passages උද්ෘතයන් කරනකොට බොහොම ආසාවෙන් ඒ පාඩමේ ඉන්න පුළුවන් වෙයි. එතකොටයි ඇත්තටම අපිට භාෂාව හොඳට ලැබෙන්නේ. වාක්‍ය කර කර ඉන්න තාක්කල් අපිට මේ සියල්ලම ඒක රාශි කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් මතක තියාගන්න ඕන අපි මෙතනින් එහාට යනවා. මේ මූලික දැනුම අරගෙන මෙතනින් එහාට යනවා. අන්න එතනදී තමයි අපිට මේ වාක්‍ය කොහොමද සම්බන්ධ වෙන්නේ කියන දේ අපට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. right. I think you have taken down this sentence. මම කතා කරන අතර මේ වාක්‍ය ලියා ගන්න ඇති. Shall we go to the next? අපි අනිත් එකට යමුද? Let's go to the next, sir. Yes, thank you. This is the next one. පොඩ්ඩක් කියන්න ඔබ වහන්සේලාට මාව ඇහෙනවනේ මාව පේනවද? Yes, sir. Right. Because I can't see my picture. There may be any mistake in my laptop. However, if you can see and if you can hear, that is enough. Right. Then, right, I'm going to discuss about the sentence patterns. කරන්නයි යන්නේ. නැත්නම් කරන්නයි හදන්නේ කියලා කියන විදිහ. අපි ඕන තරම් කරන්නයි යන්නේ කියන එක පාවිච්චි කරනවා. අපි පොඩි ළමයින්ට කියනවා ඔයා නරක ළමයි වෙන්නයි හදන්නේ. නැත්නම් වෙන්නයි යන්නේ. මම ඔයාට හොඳ දඬුවමක් දෙන්නයි යන්නේ. මේ කරන්නයි යන්නේ. මම පොතක් බලන්නයි යන්නේ. මං නිදා ගන්නයි යන්නේ. අන්න එතන මේ යම් දෙයක් කරන්න සූදානම ප්‍රකාශ කරන විදිහ. ඒක අපි කරන්නයි යන්නේ කියලා කියන්නත් පුළුවන්. කරන්නයි හදන්නේ කියලා කියන්නත් පුළුවන්. එතකොට මෙන්න අපි ඒක කියන විදිහ. am going to infinitive. මම නම් going to කියන එකත් එක්ක infinitive වෙනත් වචනයක්. are going to කියන එකත් එක්ක infinitive බහුවචන. මේ ආකාර තුන තමයි අපි පාවිච්චි කරන්නේ. Here I have taken 3 examples. මෙතන මම උදාහරණ 3ක් තියෙනවා ඒ සඳහා. right.
we can discuss those examples. See, mama ඔයාට උදව් කරන්න යන්නේ. ඔයාට තේරෙන්නේ කරන්න යන්නේ. You can't understand. I am going to help you. I am going to help you. මෙන්න am I නිසා am going to help. am කියන එක යෙදුණා. am going to කියන එක යෙදුනේ I නිසා. මම ඔයාට උදව් කරයි. right මේ බලන්න අපේ හාමුදුරුවෝ ඒ ළමයාට උදව් කරන්නයි යන්නේ. අපේ ලොකු හාමුදුරුවෝ ඒ ළමයාට උදව් කරන්නයි යන්නේ. Our chief incumbent, the male defense agent අපේ ස්වාමීන් වහන්සේලාට ඔයාලගේ පෙළ පොත්වල තියෙන වචන හැබැයි සමහර විට spelling mistakes එහෙම වෙනවා ඇති ඔබ වහන්සේලා අතින් ඒ නිසා මේ වචන උච්චාරණය කරන විදිහ ලියන විදිහ ඒ හැම දෙයක්වත් ඉගෙන ගන්න ඕන. ඔය chief incumbent අපේ ලොකු හාමුදුරුවෝ is going to help අන්න දැන් ඒක වචනයක් නිසා is going to help කාටද ඒ ළමයාට that child මං හිතනවා තේරෙනවා ඇති right එතකොට මෙන්න එයාලා that is plural බහුවචන නිසා they are going to help us කාටද අපට කියනකොට මෙන්න us එයාලා අපට උදව් කරන්නයි යන්නේ they are going to help us එතකොට උදව්ව ලබන්නේ කවුද අන්න ඒ කෙනා තමයි මෙතෙන්ට එන්නේ කෙලින්ම help කියන වචනයට පස්සේ මේවා අපට නිතර දෙවේලේ පාවිච්චි කරන්න වෙන වාක්‍ය ආකාර ඒ වගේම ඔබේ පෙළ පොත්වල පාසල් පෙළ පොතේ තියෙනවා පිරිවෙන් පෙළ පොතේ තියෙනවා සිලබස් එකට අදාළ වාක්‍ය ආකාර ඒ නිසා හොඳින් ඉගෙන ගන්න ඕන. එතකොට මේ නෝට් එක මම කලින් එවලා තියෙන නිසා මම දැන් කෙලින්ම ඊළඟ ඇක්ටිවිටි එකට යනවා. Right. Now you have to take down, you have to put next number ඊළඟ අංකය දාලා ආපහු යන්න ඕනේ activity translate into English කියලා. කෙලින්ම මෙතෙන්ට ඊළඟ අංකය දාලා මේ sentence එක නිවැරදිව සකස් කරන්න ඕන. එතකොට මෙතන බලන්න ඒ මිනිහා අර අහිංසක සතා මරන්නයි හදන්නේ. right. ඒ මිනිහා මට කියන්න මේක කොහොමද පාවිච්චි කරන්නේ? So that man. Yes, very good. That man. ඊට පස්සේ දැන් මෙතන අහිංසක කියන වචනයට අදාළ ඉංග්‍රීසි වචන Sir, that man. Yes. Oh, that is correct. Thank you. එතකොට දැන් ඔන්න අහිංසක කියන නාම විශේෂණයට අදාළ වචනේ මම දීලා තියෙනවා. හැබැයි ඔබ අර අහිංසක සතා කියන සම්පූර්ණ ෆ්‍රේස් එක හදා ගන්න ඕන. එතන අර කියනකොට මොකද්ද? දැන් මෙතන අර ඒ මිනිහා කියනකොට that man. අර කියනකොට ඒ කියනකොට that මෙතන අර කියනකොට කතා කරන්න මොකද්ද වචනේ බලන්න අපි කරලා තියෙනවා determiners කරනකොට මෙතනත් thatම තමයි ඇයි ඒ අර ඔය කියන වචන තුනටම අපි ඒක වචනත් එක්ක that පාවිච්චි කරනවා බහුවචනත් එක්ක those පාවිච්චි කරනවා right සතා ඒක අපි දන්නවා animal A N I M A L animal right එතකොට that innocent animal අර අහිංසක සතා එතකොට මෙතන that man ඒ මිනිහා එතකොට ඒ මිනිහා කියනකොටත් අර මිනිහා කියනකොටත් that man කියලාම තමයි ගන්න වෙන්නේ right දැන් මරන්නයි හදන්නේ මේ මරනවා කියන එකේ වචනයට අපි ගන්න ඉන්ෆිනිටිව් එක මේක ඉන්ෆිනිටිව් එක kill I double L මේවා දෙන්න ඕනේ නැහැ මම දීලා තියෙන්නේ නමුත් මම මේ උදව් කරනවා අමතක වෙලා ඇතනම් කියලා right ඔය ටික මම ඔන්න දැන් උදව් කළා right now you can translate the sentence into English in
a few seconds. එහෙනම් විනාඩියක්ම ගන්නෙත් නැතුව පුළුවන් තරම් ඉක්මනට මේ sentence එක ඉස්සලා සිංහලෙන් ලියාගෙන English වලට හරවන්න බලන්න. Right, start now. පටන් ගන්න එහෙනම්. ඔව් තව නම්බර් එකක් එවලා තියෙනවා මම ඒකත් ඇඩ් කරන්නම් දැන් ක්ලාස් එකෙන් පස්සේ මේ ඔක්කොම messages save වෙනවා chat එකේ ඊට පස්සේ ඇඩ් කරගන්න පුළුවන් 76යි 179යි 42යි 0.3ට තමයි මම මේ කිව්වේ ඇඩ් කරන්නම් කියලා. Sir, finish. Right, are you finished? ඉවරද? Sir, finish. Yes, sir. Right, let's discuss. දැන් එහෙමනම් ඉවරයි නම් අපි කතා කරමු බලන්න. Can you read Yes, sir. sentence? Yes, can you read out your sentence? That man is going to kill that innocent animal. Right, others? අනිත් අය? අනිත් අය? Okay, කියන්න ඕන තමයි ලියුප එක. This man is That that man is going to kill that innocent animal. Yes. අනිත් අය? ඔව් කියන්න. Right, අපි මෙහෙම කරමු. මම දැන් පෙන්නනවා sentence එක screen එකේ. Right? සියලුම දෙනා අපි එක සැරේ කියමු. Right. That man is going to kill that innocent animal. Right. Once again, you. That man is Going to kill its animal. animal. Once again, තව සැරයක්. that That man is going to kill that Innocent animal. Right. Thank you very much. අපි අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්න ඕන වැඩේට. එහෙම නැත්නම් අහගෙන ඉඳලා විතරක් හරියට ඉගෙන ගන්න වෙන්නේ නැහැ. මොකද භාෂාවක් කියලා කියන්නේ සජීවී දෙයක් නිසා. Right. Let's go to the next. මට කියන්න ඕන මම දැන් බැලුවා මොකද කාරණේ කියලා. මේ අපේ පුතා හොයලා දුන්න කාරණේ කවුද මට අර ඉස්සලා කතා කරපු පුතා ගියේ ඉරිදා සම්බන්ධ වෙලා group එකට add වෙච්ච පුතේ ඔයා අතින්ම පහවදා ඔයා left වෙලා group එකෙන් අයින් වෙලා ඒ මං හිතන්නේ මොකක් හරි phone එකේ වැඩක් කරනකොට වෙච්ච වැරද්දක් වෙන්න ඇති add කරන්න පුළුවන්ද ආපහු අපිට ආපහු add කරන්නම් අද ඊට පස්සේ note එක ආපහු දාන්නම් පොඩ්ඩක් ප්‍රවේශම් මොකද කලින් සමහරුන්ටත් එහෙම වෙලා තිබුණා Taman දන්නෙත් නැහැ ඔය phone එකේ මොනවා හරි touch කරනකොට group එකෙන් left වෙලා එතකොට අපි දන්නෙත් නෑ left වුණා කියලා ඒ වුණ සටහන් හොඳයි අපි යමු ඊළඟ slide එකට Let's go to the next, sir. yeah right this is the next one බලන්න කරන්න හැකි වේවි කියලා කියන විදිහ හරි නේද මගේ අර උනානේ slide එක yes කරන්න හැකි වේවි කියලා කියන විදිහ හොඳට බලන්න will be able to කියන එකත් එක්ක infinitive ඒක වචන බහුවචන වේදයක් තියෙනවද නැහැ එක ආකාරයයි නිසා මම එක example එකක් අරන් තියෙනවා මෙන්න අපිට පිරිවෙනට යන්න හැකි වේවි අපි මේ ට අමතක කරලා දානවා දැන් අපිට ඒ වගේ sentences ගොඩක් අහුවෙලා තියෙනවා ට නිපාතය අතහැරලා අපි මෙයා උක්ත කරගන්න තැන් දැන් මෙතන වෙන්නේත් එහෙමයි මේ ට නිපාතය අතහැරලා අපි උක්ත කරගන්නවා that is the subject අපිට පිරිවෙනට යන්න හැකි වේවි එතකොට මෙන්න will be able
will be able ඒක වචන බහුවචන ભેදයක්වත් නැති නිසා හරි ලේසි will be able to කියන එකත් එක්ක go එතකොට ලියන්න හැකි වේවි will be able to write ඒ විදිහට to පිරිවෙනට we will be able to go to පිරිවෙන දැන් හොඳට හිතලා මගෙන් ප්‍රශ්නයක් අහයි කියලා මං හිතනවා මෙන්න මේ to පිරිවෙන කියන ෆ්‍රේස් එක සම්බන්ධව ඔබ වහන්සේලා අපේ දරුවෝ මොකක් හරි ප්‍රශ්නයක් අහයි කියලා මං හිතනවා to පිරිවෙන කියන එකෙන් මේ ෆ්‍රේස් එක හදපු විදිය මොකක් කියනවද කියලා වගේ ප්‍රශ්නයක් අහනවා නම් මං කැමති පොඩ්ඩක් බලන්න මොකක් හරි අඩුවක් තියෙනවද කියලා සර් පිරිවෙනට කියන එකනේ එතන ඔව් පිරිවෙනට එතකොට අපි to කියන එක අරන් තියෙනවනේ to කියන එක අරන් තියෙනවා තව මොකක් හරි අඩුවක් පේනවද වෙන temper නෑ පිරිවෙනනේ අපේ වචනේ හරිය වචනේ පිරිවෙන තමයි පිරිවෙනක් කියන අදහස වෙනස් කරොත් එහෙනම් මොකද්ද වෙන්නේ අපිරිවෙන ඔව් පිරිවෙනක් කිව්වොත් පිරිවෙනවා ඒතර පිරිවෙන කියනකොට ද පිරිවෙන ද පිරිවෙන කියලා එන්න ඕන එතකොට දැන් මට පෙන්නන්න ඕන මම මෙතන හැබැයි ද කියන වචනේ දාලා නැහැ හරි නේද දැන් මේ අතරට එන්න ඕනනේ මම දාලා මේක මම දාලා නැත්තේ හිතාමතාමයි එහෙම අවස්ථා කියලා දෙන්න ඕන නිසා දැන් මෙතෙන්ට හරිනම් අපි ද කියන එක මේ වැද්දට දා ගන්න ඕන to the පිරිවෙන කියලා මම මේ දාලා නැත්තේ හිතාමතාමයි ඒකට හේතුව මම ඒක කියලා දෙන්නම් ඒක ඉගෙන ගන්න මෙතන මේක දැම්ම කියලා වැරදිත් නැහැ ඕනනම් අපිට කියන්න පුළුවන් we will be able to go to the පිරිවෙන කියලා වැරදි නැහැ හැබැයි අපි නිතර දෙවේලේ අපේ ඇසුරේම පවතින ස්ථාන ගැන සඳහන් කරද්දී ද පාවිච්චි කරන්න ඕන නැහැ. උදාහරණයක් විදිහට අපි the home කියලා කියන්නේ නැහැ. the home කියලා කියන්නේ නැහැ. මොකද ඒක අපේ තැන අපි හොඳටම දන්න තැන. දැන් කාර්යාලයක වැඩට යන කෙනෙක් කාර්යාලය කියන්නේ තමන්ගේ ඇසුරේ හොඳටම තියෙන තැන. ඒ නිසා I'm going to the office කියලා කියන්න ඕනේ I'm going to office කියලා කියන්න පුළුවන්. එතකොට දැන් පන්සල දැන් ඔබ වහන්සේලා අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න පන්සල කෙලින්ම කියන්න පුළුවන් I'm going to temple කියලා. එතකොට මම කියන්න ආවේ නිතර දෙවේලේ එදිනෙදා අපේ ඇසුරේ තියෙන ස්ථානයක් නම් අන්න ඒක සඳහන් කරද්දී අපි the කියන එක නැතුව පාවිච්චි කරන්න පුළුවන්. දැම්ම කියලා වරදකුත් නැහැ. හැබැයි අපි වෙනත් කෙනෙක් කතා කරනවා නම් ඒ ගැන. දැන් උදාහරණයක් විදිහට ඔබ වහන්සේලා පිරිවෙනට යනවා එහෙම නැත්නම් අපේ දරුවෝ ඉස්කෝලේට යනවා. මම කතා කරනවා නම් ඔබේ ඉස්කෝලේ ගැන ඒක මට නිතර දෙවෙලේ හුරුතනක් නොවන නිසා මම ද කියන එක අනිවාර්යයෙන්ම දාන්න ඕන. ඒක තමයි වෙනස. ඒක කියලා දෙන්නයි මම මේ ප්‍රශ්නේ ඔබේ පැත්තෙන්ම ගන්න උත්සාහ කළේ. පැහැදිලි වුණාද? Is it clear? I need your answer. Yes, sir. I'm going to school කියලා ඔයාලා අපි දැන් ඉස්කෝලේ යන ළමයි ඉන්නවනම් මෙතන කියන්න පුළුවන් I'm going to school කියලා කියන්න පුළුවන්. I'm going to the school කියලාම කියන්න ඕන නෑ. Right. Thank you. Let's go to the next. අපි ඊළඟ එකට යමු එනම් මේකේ activity එකට. Right? This is the activity that you have to do. Right. You can put next number අනිත් ඊළඟ අංකය දාලා ලබන සතිය වන විට අපිට මේ වැඩේ සම්පූර්ණ කරන්න වේවි කියන sentence එකට කරන්න හැකි වේවි කියන sentence එකට යන්න ඕන. දැන් මෙතනදිත් මම උදව් කරන්නම් බැලුව බැලමට ටිකක් අමාරු වාක්‍යයක් වගේ ඔබට පේනවා ඇති. හැබැයි ලබන සතිය වන විට අපි නිපාත පාඩම කරද්දී prepositions කරද්දී මේ වගේ ඒවා ඇති වෙන්න කළා. ඊළඟට මේ වැඩේ කියන එක කොහොමද කියන්නේ? ඊළඟට සම්පූර්ණ කරනවට ඉංග්‍රීසියෙන් ගන්න ක්‍රියාපදයේ ඉන්ෆිනිටිව් ආකාරය මොකද්ද? මෙන්න මේ ටික පුළුවන් නම් අපිට මේක හදා ගන්න පුළුවන්. right. වන විට ලබන සතියට මොකද්ද කියන්නේ? කතා කරන්න ඕන
ලබන සතියට මොකද්ද කියන්නේ? next Next week. next week. එහෙමනම් next week කියන්නේ මුලට මොකද්ද ගන්න ඕන preposition එක? The. ලබන සතිය වන විට මොකද්ද එන්න ඕන preposition එක? නිපාතය. next week. Next week. ඔව් කියන්නේ වැරදුනට කමක් නැහැ කියන්න. The. ලබන සතිය වන විට දැන් වන විට කියන වචනයට ගැලපෙන ඉංග්‍රීසි එක තමයි ගන්න. වන විට. prepositions පාඩම බලන්න නිපාත පාඩම බලන්න ඕකට අපි අරන් තියෙන්නේ by කියන නිපාතය. okay by කියන by next week ලබන සතිය වන විට by next year ලබන අවුරුද්ද වන විට by Saturday සුරාදා වන විට by tomorrow හෙට වන විට මේ වන විට කියනකොට අපි by කියන preposition එක use කරනවා. ඒක එහෙනම් අද නැවතත් මතක තියාගන්න නිතරම කතා කරද්දී පාවිච්චි කරන පදයක් නිසා. right මේ වැඩේ කියන්න බලන්න මේ වැඩේ. This work. yes this work Yeah. It's work. this work very good this work this work right then සම්පූර්ණ කරනවා කියන එකට ඉංග්‍රීසි වචනේ මොකක්ද infinitive එක? Complete. complete very good complete COMPLE මේ අලුත් දරුවොත් ඉන්න හින්දා මම මෙච්චර මේක වචනක් දෙන්නේ කින් එක complete right කරන්න හැකි වේවි. එහෙමනම් අර will be able to කියන එකත් එක්ක ගලපලා අරගෙන දැන් මේ sentence එක ඊළඟ අංකය දාලා ලියාගෙන සිංහල එක ඊට පස්සේ විනාඩියක් දෙන්නම් translate කරන්න මට ඉංග්‍රීසි වලට right you can start now පටන් ගන්න එහෙනම්. Next year. Ingat lagi ni. Boleh kita boleh. By next week. By next week අපි කරන්න හැකි වේවි. නේ? දැන් සම්පූර්ණ කරන්න හැකි වේවි. එතකොට will able will be able නේ. නෑ. ඔව්. will be able to. Complete. We will be able to. So by next week. නේ අපිට නේ අපිට ගුහම අපිට අපි ගොයි තමයි by next week Are you finished? Finished. wait a minute. Okay. එතන CO complete කියන එකේ CA වගේ පේනවද දන්නේ COM COM right Will be complete. We will be complete to this work by next week. right now are you finished? Yes sir. right. others අනිත් අය Yes, sir. right let's read out your sentence කියන්න බලන්න. We will be complete. By next week complete this work. හරියට ඇහුන්නේ නැහැ තව එකපාරක් හැමෝම
by next week we Yes. will be able to complete this work. Very good, very good. Now I could hear it clearly. පැහැදිලිව ඇහුණා. By next week we will be able to complete this work. ඕනනම් Work. next week කියන එක අපිටම ගන්නත් පුළුවන්. We will be able to complete this work by next week. ඒ ඕන විදියක ගන්න පුළුවන්. This is the sentence. එතකොට මේකේ මම කිව්වේ මෙන්න මේ by next week කියන එක. Right? එන්න මේ කොටස by next week කියන නම් වාක්‍යයේ මුලටම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අගටම කියන්නත් පුළුවන්. වහන්සලා කියපු විදියට මුලමට දැම්මත් ඒත් ප්‍රශ්නයක් නැහැ. හරි. By next week we will be able to complete this work. එහෙමත් හරි. එහෙම නැත්නම් we will be able to complete this work by next week කියන එකත් හරි. right ලිව්වේ නැත්නම් ලියාගන්න ඉතාමත්ම ඉක්මනට අපි අද කොහොම හරි මේ පාඩම අවසන් කරන්න බලමු. Are you finished? Finish, sir. Right. Next. Finished. This is next one. කරන්න හැකි වෙලා තියෙනවා. මේකත් අපි ඕන තරම් කියනවා. බලන්න මම මහන්සි වෙලා පාඩම් කරපු නිසා විභාගේ පාස් වෙන්න හැකි වෙලා තියෙනවා. ඒගොල්ලන්ට වෙලාවට ගමට යන්න හැකි වෙලා තියෙනවා. හැකි වෙලා තියෙනවා කියලා කියන විදිහ. හරි ලේසි. බලන්න ආකාර දෙකයි තියෙන්නේ. ඒක වචන බහුවචන වෙනසක් තියෙනවා. එකක් තමයි ඒක වචන නම් has been able to කියන එක ගන්නවා. ඊළඟට බහුවචන නම් have been able to කියන එක ගන්නවා. ඒ දෙකෙන් අදාළ එකත් එක්ක infinitive form එක තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. right. බලන්න ඔහුට ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්න හැකි වෙලා තියෙනවා. ඒතර වෙනවා අපි be verb එකෙන් ගන්න. he එක්කෙනෙක් නිසා has been able to be an English teacher. He has been able to be an English teacher. එයාට හොඳ ළමයෙක් වෙන්න හැකි වෙලා තියෙනවා. She has been able to he has been able to be a good child. ඔහුට හොඳ පුරවැසියෙක් වෙන්න හැකි වෙලා තියෙනවා. He has been able to be a good citizen. ඒ විදිහට ඒක වචන නම් has been able to කියන එක ගන්නවා. ඒ වගේම තමයි මෙන්න plural form එකෙන් එන විදිය. බහුවචන ආකාරයෙන් එන විදිය මෙන්න එයාලට they. එතකොට යෙදෙන්නේ has වෙනුවට have. they බලන්න එයාලට එයාලගේ නිවස විකුණන්න හැකි වෙලා තියෙනවා. They have been able to sell. මෙන්න infinitive එක. මෙතනත් මේ infinitive එක. They have been able to sell their house. Right. එතකොට මෙන්න මේ ආකාර වලින් අපි දැන් මේකෙනුත් activity එකක් කරන්න යන් මේකත් අපිට නිතරම පාවිච්චි කරන්න ඕන වෙන වාක්‍ය ආකාරයක්. Right. This is the activity. එයාලට අලුත් පන්සලක් ඉදි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ හැකි වෙලා තියෙනවා. එයාලට අලුත් පන්සලක් ඉදි කරන්න හැකි වෙලා තියෙනවා. අපි කොහොමද මේකේ ආඛ්‍යාතේ හදාගන්නේ? එයාලා කියනකොට වහන්සලා අපේ දරුවෝ දන්නවා they කියන එක. they. ඊළඟට අලුත් පන්සලක් යන්න බලන්න ෆ්‍රේස් එක. අලුත් පන්සලක්. අලුත් පන්සලක්. A new temple. very good. මට අර කියන වචනේ ඇලෙයිදෝ කියලා බයෙන් මං හිටියේ. ඒකත් එක්කම ආව ගානට. A new temple. A new temple. අලුත් පන්සල. A new temple. එතකොට ඉදි කරනවට අපි මොකද්ද කියන්නේ? Built. build එන මෙතෙන්ට එන වචනේ build කියන එකෙන් අපි අරගන්න ඕන. B U I L D තමයි LD. infinitive එක. right. ඉතුරු ටික කරන්න පුළුවන්. එහෙමනම් මෙන්න මම දීලා තියෙන එක plural. එහෙනම් has
been able to the have been able to කියන එක තෝරගෙන මේ වාක්‍ය ඉක්මනටම දැන් ඊළඟ අංක එක දාලා ලියාගෙන translate කරන්න බලන්න ඉංග්‍රීසියට විනාඩියක් ඇතුළත. Right. You can start writing now. කරන්න one එනවා නේ එයාලට they build නේ they have what is they have been able able නේ able to නේ able to build build නේ build a new temple temple You are right, sir. Finished, sir. finish sir Right, thank you. All of you finished හැමෝම ඉවරද? Also, Yes, sir. Right. Yes, Read out yes, your yes. sentence. Read out your sentence. කියන බලන්න වාක්‍ය. They have have been able to build a new temple. Yes. Let's see the translation. They have been able to build a new temple. ලියාගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් ඉතාම ඉක්මනට ලියා ගන්න අපිට. එතකොට තව විනාඩි කිහිපයකින් එහෙම වුණොත් අද පාඩම අවසන් කරන්න පුළුවන්. Right, take down. ලියා ගන්න. you are right, sir. Are you finished? ඉවරද? ලියාගෙන ඉවරද? Shall we move to the next? Right, right. Thank you. අපි ඊගාවෙකට යමු. This is the last one. මේක තමයි අද අපි කතා කරන අවසාන වාක්‍ය රටාව. දෙයක් කරන්න පුරුදු වෙලා හිටියා කියලා අතීතයේ තිබිච්ච පුරුද්දක් ගැන කියනවා. අතීතයේ තිබුණු පුරුද්දක් ගැන කියනවා. අපි හිතමු කෙනෙක් ලිඩ වෙලා මිය යනවා. අපි කියනවා එයා හරියට සිගරට් බොන්න පුරුදු වෙලා හිටියා. එයා හරියට සිගරට් බොන්න පුරුදු වෙලා හිටියා. එතකොට අපි අපේ අතීතය ගැන කතා කරනවා. ඒ කාලේ මට සතියන්තේ නිවාඩු. ඒ නිසා මම වෙනසුරාදට පුස්තකාලය යන්න පුරුදු වෙලා හිටියා. යන්න පුරුදුව හිටියා. දෙයක් කරන්න පුරුදුව හිටියා කියලා කරන කියන විදිය. මේකත් ඔබේ පෙළ පොතේ එනවා සිලබස් තියෙනවා. කොහොමද අපි ඒක ගන්නෙ? මෙන්න බලන්න. used to කියන එකත් එක්ක infinitive. ඒක වචන බහුවචන ભેදයක් නැහැ. ඒක වචන බහුවචන ભેදයක් නැහැ. මෙන්න බලන්න. මම දිනපතා ඉංග්‍රීසි පුවත්පත් කියවන්න පුරුදුව සිටියා. I used to මෙන්න read කියන infinitive එක. මොනවද කියවන්න පුරුදු? English newspapers. daily දිනපතා මේක ඕන මුලටම දාන්නත් පුළුවන්. ඊළඟට හැම ඉරිදාම ගෙදර ඉන්න පුරුදුව හිටියා. නිවාඩු දවස හැම ඉරිදාම අපි කොහෙවත් යන්නේ නැහැ. හැමෝම ගෙදර ඉන්න පුරුදු වෙලා හිටියා. මෙන්න අපි we එතකොට ඉන්න පුරුදු වෙලා හිටියා. ඉන්න be කියන එකෙන් අපි අරගන්නේ be verb එකෙන්. ඒතර ඉන්න පුරුදුව සිටියා. used to be කොහෙද? at home. හැම ඉරිදාම every Sunday. අපිට ඕන නම් every Sunday කියන එක මුලටම ගන්නත් පුළුවන්. every Sunday we used to be at home. This is the sentence pattern that we
used to mention about these ideas. මේ වගේ අදහස් ප්‍රකාශ කරන්න අපි ගන්න sentence pattern එක ඔන්න right. එහෙමනම් අපි ඒකේ activity එකටත් යමු බලන්න. මෙන්න තියෙනවා මට කටට ඇවිල්ලා තියෙන්නේ ඒ sentence. මම සෙනසුරාදා දවස්වල පුස්තකාලයට යන්න පුරුදු සිටියා. මම සෙනසුරාදා දවස්වල පුස්තකාලයට යන්න පුරුදුව සිටියා. අපි කොහොමද ඒ වාක්‍ය ගන්නෙ? අපි අවශ්‍ය නම් උදව්වක් ගමු. සෙනසුරාදා දවස්වල මේ දවස්වල කියන එකට අපි දවස්වලට වෙනම වචනයක් ගන්නෙ නෑ ඉංග්‍රීසියේදී. සෙනසුරාදා දවස කියනකොට Saturday. එහෙමනම් හරි ලේසි on එක අපි දීලා තියෙනවා on Saturdays. On Saturdays. සෙනසුරාදා දවස්වල. සෙනසුරාදා දවස්වල. දැන් ඔන්න මම මෙතනදී තව කාරණයක් මතක් කරනවා. right තව කාරණයක් මතක් කරනවා. ඒ තමයි දැන් මේ අපිට අහුවෙන වචනවලදී ඒක විතරක් නෙවෙයි. අපි ඒ වගේ අනිත් වචනත් පුරුදු වෙන්න ඕනේ. දැන් මෙතනදී Saturday කියන වචනේ ආවා. සෙනසුරාදා දවස් වල නිසා Saturday plural වුණා. බහුවචන වුණා. එතකොට දැන් තේරුම් ගන්න ඕනේ එහෙමනම් සෙනසුරාදාට කියන වචනේ විතරක් නෙවෙයි අපිට ඕන වෙන්නේ. අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා සතිය දවස් 7ේම වචන නම් දවස්වල නම්. ඒ හැම එකක්ම අපි ලියන්න පුරුදු වෙලා ඉන්න ඕන. හරියට ස්පෙලිං යූස් කරමින්. එතකොට අන්න ඒව පුරුදු වෙනකොට අපේ vocabulary එක ඉබේම හරියනවා. right එතකොට පුස්තකාලයකට නෙවෙයි පුස්තකාලයට කියන බලන්න ෆ්‍රේස් එක. පුස්තකාලයට කියන්න To library. to පුස්තකාලය To library. නිකම්ම to library කියන්නේ To the library. to the library. To the library, right? Yes. right infinitive එක මොකක්ද යන්න කියන එකේ? Went. no යනවා කියන අදහසින් ගන්න ඕනේ. go went කියන්නේ ගියානේ. right Go, now go. I have helped you. එහෙනම් මම දැන් උදව් කරලා තියෙනවා. අර used to කියන එක පාවිච්චි කරලා ඊළඟ අංකය දාලා මේ sentence එක ඉක්මනටම ඉංග්‍රීසියට කරවන්න. translate this into English in 1 minute. right උපරිම විනාඩියක් අරගෙන කරවන්න ඉංග්‍රීසියට මේ වාක්‍ය. start writing now. Sir, finish. right others Finished. all are finished. Finished, sir. can you read out your sentence? කියන්න බලන්න වාක්‍ය. Yes, sir. yes now read out your sentence. To the library on Saturday. yes I yes used to go to the library on Saturdays. yes very good. I'll show you the sentence. this is the sentence. I used to go to the library on Saturdays. වැරදිච්ච කෙනෙක් ඉන්නවා නම් තත්පර 30ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඉක්මනට ලියා ගන්න. this will be end of the lesson today. අපිට ඒතර අවසන් කරන්න පුළුවන්.
වැරදුන කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න. Right, sir. Right. Let's. I think. මේකේ මෙතනින් එහාට තව ඇක්ටිවිටීස් ටිකක් තියෙන්නේ. අපි මේ ටික ඊළඟ දවසට කරමු පොදුවේ මේ හැම එකෙම තියෙන නිසා. right? එතකොට අද දවසට නියමිත ඇක්ටිවිටීස් ටික අපි කරලා ඉවරයි. ඊළඟට අර මම දෙන්නපු සෙන්ටෙන්සස් ටික සියලුම පාඩම් වලින් පොදුවේ ගත්ත අභ්‍යාසයක්. ඒ ටික අපි ඊළඟ දවසට කතා කරමු. එතකොට අපිට ඊළඟට බොහොම ඉක්මනට යන්න පුළුවන්. Negative forms and question forms කියන අර නැත යන අර්ථයේ සහ ප්‍රශ්න ආකාරයේ වාක්‍යවලට. Right. Then I am going to conclude the class for today. It is 10 past 10 10යි වෙලාව අවසන් කරන්නම්. Are there any questions? Did you understand the lesson? පාඩම තේරුණාද? කියනවාද? Yes, sir. Understood. Others? අනිත් අය? හැමෝටම තේරුණාද? Yes, sir. Right. Thank you very much. Yes. Then I'm going to conclude the class for today. We'll meet again next Saturday at 9 p.m. Till that, may the Triple Gem bless you. Thank you very much for your participation. May the Triple Gem bless you. Goodbye. Good night. Aibo. Bless you. Welcome.